දැන් අපි කතෝලික ක්‍රිස්තියානි මහම්මත් කෙනෙක්ගෙන් අහනවා ඉපදීම දුකද කියලා. එයාගේ උත්තරේ මොකක්ද? අපෝ අපායේ උපදින එක දුකයි. යක්ෂයා ළඟට යන එක සදාකාලික අපායේ උපදින එක දුකයි. ඒගොල්ලෝ දන්නවා ඉපදීම දුකයි. දෙවියන් වහන්සේ ළඟ ස්වර්ගයේ ළඟ උපදින එක සපයි. දැන් ඒගොල්ලෝ දන්නවා උපදින එක මෙතන උපදින එක දුකයි. දුගතියට යන එක දුකයි කියලා. හොඳයි ඒගොල්ලන්ට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ අප්‍රියන් හා එක්වීම පියන්ගෙන් වෙන්වීම බලාපොරොත්තු දෙන නොලැබීමේ දුක ඒගොල්ලන්ට දැනෙන්නේ නැද්ද? එහෙනම් අපේ දැනුමේ ඒගොල්ලන්ගේ දැනුමේ වෙනසක් තියෙනවද? ඇයි ඒගොල්ලන්ට අප්‍රියන් හා එක් වුණාම දුක දැනෙන්නේ නැද්ද? ඒක තමයි මේ සම්මා දිට්ඨියට තමයි අපි එන්න හදන්නේ. දැන් අපි බලමු අපි ඉන්නේ කොතනද කියලා. එතනයි මේ විසඳ ගන්න හදන්නේ. නැත්තම් මට මේ ටික කතා කරන්නම ඕනේ නෑ ආනාපාන සතියහට මාර්ගය කියලා දුන්නා. අපි ඉන්න තැන දැනුවත් කරලා ඉන්න ඕන. අපි කොතනද ඉන්නේ කියලා. ඉන්න තැනට මොකක් හරි දෙන්න නෙමෙයි මේ හදන්නේ. ඉන්න තැන වැරදි නම් එතන නිවැරදි වෙන්න ඕන. හොඳයි අපි බලමු දැන් ඇත්තටම දැන් අපි කොහොම කිව්වන්ට දිරනවව ලෙඩ වෙනකොට මැරෙනකොට අප්‍රියන් ආයෙක් වෙනකොට පියංගෙන් වෙන් වෙනකොට බලාපොරොත්තු දෙන නොලැබෙනකොට ඒගොල්ලොත් අඬනවා අපිත් අඬනවා. ඒගොල්ලොත් වැළපෙනවා අපිත් වැළපෙනවා අනේ දුකයි කියලා. එතකොට මේ අත්දැකීම් වල අපට නම් පේන්නේ නෑ එහෙම වෙනසක්. අපි කියනවා ඉතින් අපේ වෙනසක් තියෙන මොකද්ද? අනේ ඉපදීම දුකයිනේ, ජාතිය ජරා ව්‍යාධි මරණය දුකයිනේ. එහෙම කියන වචන පෙළක් තියෙනවා. එතනත් නෙමෙයි වැරද්ද තියෙන්නේ. අපිට එහෙම විපතක් වෙච්ච වෙලාවෙ එහෙම දුකක් දැඩිව ආපු වෙලාවේදී අපිව තනසන්න බණ කියනවා අපේ ගිහි පැවිදි අය. කොහොමද බණ කියන්නේ? අනේ එහෙම තමයි ලෝකෙ හැටි. උපන්නොත් මැරෙනවා. උපන්නොත් ලෙඩ වෙනවා වෙනස් වෙනවා. ඕක වෙනස් කරන්න බෑ වළක්වන්න බෑ. ඕක තමයි ලෝකේ ස්වභාවය ඇති මොනවා කරන්නද ඉතින් හිත හදා ගන්නවා මිස. ඔය බණ නේද අපිට ලෝකෙ ඇහෙන්නේ. ඔය බණ නේද ලෝකෙ හැමෝම කියන්නේ. එතකොට බුදුදහම කියන්නේ අනේ එහෙම තමයි මොනවා කරන්නද ඉතින්. අහක බලාගෙන ඉන්න තියෙන එකද? බුදුදහම ලෝකේ පහළ වුණේම ඕකට කරන්න දෙයක් නැහැ කියලා පැත්තකට කරන්න නෙමෙයි ඕකට උත්තර තමයි බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේම ඔය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට ලැබිච්ච උත්තරය. ඒවෙන් මිදෙන්න ලැබිච්ච උත්තරය. දැන් අපිත් කියන්නේ අපිට ඇහෙන බණක් මොකද්ද? අනේ මොනවා කරන්නද ඉතින්? ඕක ඇති ලෝක ස්වභාවය. ඉතින් ඕක ලෝක ස්වභාවය නෝක වෙනස් කරන්න බැරි නම් අපිට ආගමක් ධර්මයක් ශාසනයක් ශාස්ත්‍රවරයෙක් ඕනේ නැහැ. මොකටද ඉතින් මේක වෙනසක් කරන්න බැරි නම් ඒක හැමම වෙනවනම් ඒක නියතියක් නම් අපිට මේ දුක් විඳින්න ඕනේ නැහැ නේ මහන්සි වෙන්න ඕනේ නැහැ නේ වනාන්තර වලට ගිහිල්ලා කැලෑ වලට ගිහිල්ලා පන්සල් වලට ගිහිල්ලා මේ ඔය ඉන්න ටික වෙලාවේ සැප විඳගෙන ඉන්න පුළුවන් මේ බිම වාඩි වෙලා ඉන්න ඕනේ නැහැ නේ පුටුවකට වෙලා වාඩි වෙලා පහසුවෙන් ඉන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ අද දවසේ ධර්මයේ භාවිතා කරන ක්‍රමයේ වැරද්දක් තියෙනවා. අඩුවක් තියෙනවා. අපි ඒවා නිවැරදි කරගන්න ඕනේ, ඩවුල් කරගන්න ඕන. අපි ගැන විවේචනය කරගෙන හරි කමක් නැහැ. කරන්න දෙයක් නැහැ. ආන්න හරි. උත්තරේ ලැබුණා දැන්. දැන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් එන්නේ කොහෙන්ද? උපදින නිසා. එතකොට උපදින එක දුකයි. දැන් Hindu මහත්මත් අයත් මුස්ලිම් ක්‍රිස්තියානි අයත් අපායේ උපදින එක දුකයි. දුක නිසා ඒගොල්ලෝ එතන නූපදින්න යමක් කරනවා. යාඥා කරනවා, යාතිකා කරනවා, ස්තෝත්‍ර ගායනා කරනවා, පුද පූජා දෙහිලි කරනවා, නොඑක් සංවර වීම වෙනවා, නොඑක් වෘත පුරනවා. මේ දුකින්, ජාති දුකින් මිදෙන්න. දැන් අපිත් ජාති දුකින් මිදෙන්න හතර ආපායේ දුකයි ඉපදෙන එක එහෙ යන්න හොඳ නෑ. එහෙ ගියොත් එන්න හම්බෙන්නේ නෑ කල්ප ගානකට.
ඒ නිසා අපිත් එතෙන්ට නොයන්න මොකක් හරි කරන්න ඕන කියලා අපිත් මේ ලෝකේ කරන දේ තියෙනවා. එතකොට අනිත් අයගේ අපේ අයගේ කරන දේ වෙනසක් නැහැ. දැන් අනිත් අයත් ඉපදීමේ දුක දකින්නේ මරණයෙන් එහා පැත්තේ. මේ ජීවිතයේ බිඳීමෙන් පස්සේ ලැබෙන උපත තමයි දුක කියලා දකින්නේ. ඒ උත්පත්තියත් එක්ක එන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් අනාගතයේ අත්විඳින්නට වෙන අනාගතයේ මම කියන කෙනාට මට ලැබෙන්න තියෙන දුක් වලින් ගැලවෙන්න නිදහස් වෙන්න තමයි මම දැන් මේ ප්‍රතිපදාවන් පුරන්නේ. මෙන්න මෙතන තමයි අපිට අවශ්‍ය කරන තැන. දැන් අපි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ කියන දුක දකින්නේ කාගෙන්ද, කොහෙන්ද, කොතනින්ද? ජාති දුක මතු භවයෙන්. මතු උපදින නිසායි මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් එන්නේ. දැන් අපි දුක නැති කරන්න හදන්නේ ඉපදීම නවත්තන්න. කොතන ඉපදීමද? මතු සංසාරයේ උපදින එක නවත්තන්නයි. එතකොට ක්‍රිස්තියානි මුස්ලිම් අය කොහෙද නවත්තන්න හදන්නේ? ඒත් එතනමයි. එතකොට මේ වැඩපිළිවෙලෙත් එතකොට අසමාන බවක් නැහැ, සමාන බවක්ම තමයි තියෙන්නේ. දැන් මධ්‍යම ප්‍රතිපදාව කියන එක තමයි අපිට ලැබෙන්න ඕන. තණ්හාවෙන් ඉවත් වෙන්න. තණ්හාවෙන් ඉවත් වෙන දැන් අපි කිව්වා සමුදය. තණ්හාව දුරු වෙන්නේ කුමක් දකිනකොටද? දුක පිරිසිදු දකිනකොට. දුක පිරිසිදු දකිනකොටයි සමුදය ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ අපි ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අපයන් හා එක්වීමේ දුක, පියන්ගෙන් වෙන්වීමේ දුක, බලාපොරොත්තු දෑ නොලැබීමේ දුක, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුක්ඛයෝ අපි දකින්න ඕනනේ. එහෙම දැක්කොත්නේ සමුදය ප්‍රහාණය වෙන්නේ නේද? හොඳයි. එතකොට දැන් අපි දුක දකින්නේ මතු ආත්ම භාවයක නම්. ඉපදීමේ දුක මතු ආත්ම භාවයක නම්. එතකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ටිකක් ඒ පැත්තටද මේ පැත්තටද ආйти? ඒ ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සනේ නේද? එතකොට අපට දුක්ඛ සත්‍ය අපේ නිවනත් අපේ විමුක්තියත් අද ලබන්න පුළුවන් එකක් නෙමෙයි, අනාගතේ මතුමත්තේ ලැබෙන දෙයක් බවට පත් වෙලා. මේ බුදුදහමයි අන්‍ය ආගමයි අතරේ සංසන්දනය කළොත් සියලු ආගම් අතරේ බුදුදහම සුවිශේෂී වෙන්නේ ඇයි? සියලු ආගම් අතරේ බුදුදහම විශේෂ වෙන්නේ ඇයි? දැන් ඉතින් අපිට කරන්නේ ආඥාව. බුදුදහමේ අනිත්‍ය ආගමයි වෙලා තියෙන වෙනස තමයි මොකද්ද? අද ඉගෙන ගන්න හැම ආගමකම විමුක්තිය නිවන තියෙන්නේ කොහෙද? මරණයෙන් එහා පැත්තේ. මරණයෙන් එහා පැත්තේ. අපේ නිවන අපේ විමුක්තිය තියෙන්නේ කොහෙද? මේ ජීවිතේ. එහෙනම් අපිට ජාති දුක මරණයෙන් එහා පැත්තේ වෙන්න බෑ. දැන් අපිට ලැබෙන්න ඕන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ නැති කරන්න වෙන්නේ මෙරිලා නෙමෙයි. මේ ජීවිතේ නැති කරන්න ඕන. එහෙනම් මේ ජීවිතේ නැති කරන්න නම් මෙතනම අපිට තියෙන්න ඕන ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස.
එහෙනම් දැන් ඔබ ඔක්කොම කිව්වේ ජාතිය මතු ආත්මේ ඉපදීම කියලා. එහෙනම් ඔබට දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය ලැබිලා තියෙනවද? ඇත්තට අවංකව පිළිගන්න. ඔබ හදලා තියෙන්නේ ඊළඟට භවයේ උපදින එක නවත්තන්න. දැන් ජාතික දුක්ඛ කියනකොට ඔබ හැම කෙනෙක්ම පැහැදිලිව කිව්වා මතු ආත්මයේ සංසාරේ උපදින එක කියලා. සංසාරේ උපදින එක. ඒ නිසා සැබවින්ම ලැජ්ජ වෙන්න ඕනේ නෑ දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය ඔබට තිබිලා නෑ. ඔබ මොන ප්‍රතිපදාවක් කරුවත් මේ සත්‍ය ඥානය නැතුව තමයි කෘත්‍යයක් කරලා තියෙන්නේ. අපි ඒක තවදුරටත් පැහැදිලි කරගන්න ඕන. අපි නිවැරදි වෙන්න ඕනේ. නිර්වෘල් වෙන්න ඕන. මොකද්ද දුක්ඛ සත්‍ය ඥානය අපි ලැබුවා නම් අපි දුක්ඛ සත්‍ය පිළිබඳව දැනගත්තා නම් අපි මොනවද දැනුවත් වෙලා තියෙන්න ඕන? එහෙනම් මොන જાතියද අපි දැනගන්න ඕන? විවේකයක් අවශ්‍යද දැන්? තව ටිකක් කතා කරමු. එහෙනම් දැන් අපිට જાතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝක පරිදේව දුක් දෝමනසිය දැන් හම්බ වෙන්න ඕන. එහෙනම් හොඳයි දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය තිබෙනවා නම් තිබුණා නම් මොකද්ද දැන් අපිට හම්බ වෙන જાතිය? දැන් ලැබිය හැකි දැන් පහල කරගත හැකි જાතිය මොකද්ද? දැන් නිරුද්ධ කළ හැකි ಜಾති දුක මොකද්ද? දැන් જાතියක් තියෙන්නත් ඕනේ. ඒ જાතිය නිරෝධ කරලා ඒ නිවන කියන්නේ જાතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක්, ශෝකයක්, පරිදේවයක්, දුක් දුම්නස් නැති තැන. එතකොට නිවන් දැන් ලැබෙනවා නම් ඒ නිවන කියන එකේ තියෙන්න ඕන අපිට ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව දුක් දුම්නස් නිරුද්ධ වෙලා තියෙනවා. එහෙම නේද? එහෙනම් දැන් හොඳයි ඔබ මට කියන්න ඔබ දකින જાතිය ඉපදීම මොකද්ද දැන්? දැන් දුරු කළ යුතු නිවන පිණිස දැන් දුරු කළ යුතු જાතිය මොකද්ද? කුමන જાතිය කුමක ඉපදීම ඇති කල්හිද ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් දැන් එන්නේ? කුමක ඉපදීම නිරුද්ධ කිරීමෙන්ද කොච්චර පැටලිල්ලක්ද කියලා හිතෙනව නේද? පේනව නේද? දැන් මේ ලැබෙන උත්තර වලින්ම කොච්චර පැටලිල්ලක්ද කියලා මේ සරල උත්තරයක් තියෙන මේකට. මම ඔබට කිව්වා අද මම ඔබට දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය අවබෝධ කරලා දෙනවමයි කියලා. ඒ සඳහාම බණ අහන්න කියලා පටන් ගත්තෙම. ඒ නිසා කමක් නෑ. අපි බලමු මොකක්ද ඇත්තටම උපත. දැන් බුදුහාඳුර දේශනා කරමු කතවං චාවසෝ ජාති කියලා විස්තර කරපු තැනක් තියෙනවනේ. දන්නවද කවුරු හරි? කතමං චාවසෝ ජාති සංජාති ඔක්칸ති අබිනිබ්බති khණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසෝ ජාති. එතකොට මෙතන තියෙනවද ආයතනයන්ගේ ප්‍රතිලාභය જાතියයි කියලා? ආයතන ආයේ පහළවීම, ආයතනයන්ගේ පහළවීම, ස්කන්ධයන්ගේ පහළවීම જાතියයි කියලා තියෙනවද? එහෙනම් දැන් අපිට දකින්න පුළුවන් ಜಾති දුකක් නැද්ද? මොකක්ද ඒ ಜಾති දුක? තාමත් වැරදි. තවමත් වැරදි ඉන්නේ. දැඩි කොට වැරදක ඉන්නේ. මොකක්ද ඉපදීම? දැන් අපි මේ සත්ව පුද්ගල සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ, මම මගේ කියන සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ කියන ආයතන හයත් එක්ක තමයි. මේ ඇහැ කාගේද? මේ ඇහැ කාගේද?
එහෙ කාගේවත් නෙමෙයි කියවනම් ඒ උච්චේ දෘෂ්ටිය. දැන් අපි මේ ඇසුරු කරගෙන තමන් ඇසුරු කරන තමන් රූප දකින, ශබ්ද අහන, ගන්ධ සුවඳ රස පහස ලබන මේ ආයතන කාටද අයිති? ලෝකේ කාටවත් අයිති? තමයි කියලා මමයි කියලා ගත්තේ ওই ටිකත් එක්ක නෙමෙයිද? එහෙමනම් මෙන්න මේ ආයතන ටික මේ සලායතනයේම ඇසුරු කරගෙන තමයි පදනම් කරගෙන තමයි මේ සත්ව පුද්ගල ආත්ම මම මගේ යන සංකල්පය ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ආයතන 6 හැම තිස්සෙම ඉපදිලාද? මේ ආයතන 6 හැම තිස්සෙම ඉපදිලාද? ආයතන කීයක් ඉපදිලා තියෙනවද? පහක් ඉපදිලා. මොකද්ද මෙන්න මේ පැත්තෙන් හරි උත්තරේ හම්බ වුණා. මොකද්ද? එක සැරේට එක ආයතනයයි උපදින්නේ. එක සැරේට ආයතන කීයක් උපදින්න පුළුවන්ද? එකයි උපදින්නේ. ඇයි එක හිතයිනේ තියෙන්නේ? සවිඥානික වෙන්න එපා. එතකොට එක හිතක් එක ආයතනයක් උපදිනකොට අනිත් ආයතන පහට මොකද වෙලා තියෙන්නේ? මෙරිලා නිරුද්ධ වෙලා. එක ආයතනයක් උපදිනකොට ආයතන පහක්ම මෙරිලා නිරුද්ධ වෙලා. එතකොට උපන්න ආයතනය මෙරිලා තමයි ආපහු ආයතනය උපදින්නේ. දැන් ඇහැ උපදිනවා නම් කන නාසය දිව ශරීරයේ මන ආයතන පහම මෙරිලා. උපන්නහා ඇහැ මෙරිලා තව ආයතනයක් උපදිනකොට ඒ ආයතනය දැන් ඉපදිලා අනිත් ආයතන පහ මෙරිලා. එතකොට එහෙනම් හැමතිස්සෙම අපිට සවිඥානික වෙලා සක්‍රීය වෙලා තියෙන්නේ එකම ආයතනයක්. එක ආයතනයක්. එතකොට ඒ ආයතනය බිඳිලාමයි තවත් ආයතනයක් උපදින්නේ. එතකොට දැන් බලන්න මෙන්න ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවුසෝ ජාති. ආයතනයන්ගේ ප්‍රතිලාභය ජාතියයි. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්. මේ ඇහැ ලෙඩ වෙන්නේ නැද්ද? මේ ඇහැ දිරන්නේ නැද්ද? මේ ඇහැ මැරෙන්නේ නැද්ද? මේ දිරන ලෙඩ වෙන මැරෙන භවයේ සම්මුති හා පරමාර්ථ දෙකක් තියෙනවා. අවබෝධ කරගත යුතු එකක් තියෙනවා නුවණින්. දැන් අපි සම්මතයෙන් දකින දිරීමක් ලෙඩවීමක් මරණයක් තියෙනවා. දැන් අපිට පුළුවන් සම්මතයේ තියෙන මේ සම්මත ඇහැ දිරන බව, ඇහැ ලෙඩ වෙන බව, ඇහැ කවදා හරි නොපෙනී ගියලා මැරිලා යන බව අපි දන්නවා. සම්මත ඇහැ. නමුත් අපි කියවනේ ඇහැ උපදින්නේ එක වරක් උපදිනවා, ඉපදිච්ච ඇහැ මැරෙනවා කියලා තව ඇහැක් උපදින්න, තව ආයතනයක් උපදින්න. එතකොට ඒ ක්ෂණයක් තුල ඇහැ උපදිලා තියලා මැරෙන කොටත් ජරා මරණය තියෙනවා. ඒක නුවණින් පිරිසිදු යුක්තක් වෙනවා. කෘත්‍යයේදී අපිට ඒක හම්බ වෙයි. ක්‍රියාවට යනකොට ඒකත් අපිට පේන්න ගන්නවා මේ දැන් මේ පේනවා වගේම. හොඳයි දැන් අප්‍රයන් හා එක්වීමේ දුක කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? මනසින්ද ඇවිල්ලා තියෙන්නේ. ඇහැට ගැටෙන අරමුණුත් එක්ක ඇහැට ප්‍රිය වූ මනාප වූ අරමුණක් ගැටුනොත් හොඳයි. අප්‍රිය වූ අමනාප වූ අරමුණක් ගැටුනොත් මොකද වෙලා තියෙන්නේ? අප්‍රයන් හා එක්වීමේ දුක දැන් නැද්ද? නෑ. එහෙනම් මරණයෙන් එහා පැත්තේද දුක තියෙන්නේ? දැනුත් මේ දුක තියෙනවා. එහෙනම් ඇහැ නිසා අපට ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක ඇවිල්ලා නැද්ද? ඇහැ නිතරම බලාපොරොත්තුනේ, අපි හැමතිස්සෙම බලාපොරොත්තුනේ ප්‍රිය වූ මනාප වූ ලස්සන දේ බලන ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඒවමද අපට ලැබුණේ නේ? අපි අකමැති දේ බොහෝ කොට ලැබුණා. එතකොට මොකක්ද ආවේ? යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. එතකොට දැන් ඇහි උපත ඇති කල්ලි
ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් දැන් තියෙනවද? අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම්පින්චං නලබති සම්පි දුක්ඛං කියනකොට මේ හැ උපදිනකොට මේ දුක් උපදින බවක් තියෙනවද? තියෙනවා. කන උපදිනකොටත් ඒ දුක් උපදින බවක් තියෙනවද? පේනවද? තියෙනවා. එහෙනම් දැන් ඔන්න ඔබට සත්‍ය ඥානය දැන් පහළ වේගෙන එනවා. හොඳට සවන් දෙන්න. ඇහැ උපදින දැන් අපේ උපදීම හිතුවේ මරණයෙන් එහා පැත්තේනේ. එතකොට අපට නිවන් දකින්න වෙන්නේ මැරිලා ගිහිල්ලා. අනිත් ආගම් වලට වගේ. දැන් බුදුහාර දේශනා කරන්නේ ජාති ජරා මරණ දුක් කෙලවර කරලා නිවනේ වැඩ ඉන්න පුළුවන් මේ පණ පිටින්ම. මේ ජීවිතේම අපට නිවන අත්දකින්න පුළුවන්. එහෙනම් දැන් අපට පැහැදිලි දුක එන්නේ කොතනින්ද? ඇස උපන් කල්ලි, කන උපන් කල්ලි, නාසය දිව ශරීරයේ මන උපන් කල්ලි. මෙන්න මේක තමයි පින්වතුනි සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය නිවැරදිව ලැබෙන්න ඕන කියන්නේ. නිවනට ස්රෝතේට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මේක ප්‍රධාන කොට දේශනා කළ ඒකයි. දැන් අපිට ජාති දුක කියන මේ සරල දේ මේ ජීවිතයේ මෙච්චර කාලයක් පැහැදිලි කරගන්න උනාද? එහෙම වුණා නම් අපිට සත්‍ය ඥානය ලබාගෙන අපිට කෘත්‍යයක් තිබුණා. මේ වෙනකොට අපිට කෘතඥානයක් පහළ කරගන්න තිබුණා. නමුත් අපිට මේ වාග්ය ලැබුණේ නෑ. මේ ටික අපි දැනවත් වුණා. දැන් අපිට හොඳට නුවණින් නැවත නැවත විමසලා ප්‍රතිවේක්ෂා කරලා සම්මස්නය කරලා බලන්න. එහේ උපදිනකොට අප්‍රියන් හා එක්වීමේ දුක, ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, ප්‍රාර්ථනා කළ දේ නොපැතූ දේ ලැබීමේ දුක, ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස එනව නේද? කන උපදිනකොට, නාසය උපදිනකොට, දිව උපදිනකොට, කය උපදිනකොට, මනස උපදිනකොට, මේ ආයතන උපදිනකොටම මේ දුක එනව නේද? මේ ආයතන උපදවන්න පුළුවන් ද මේ දුකෙන් තොරව? මේ ආයතන එකක්වත් උපදවන්න පුළුවන් ද දුකෙන් තොරව? බැහැ. එහෙනම් අපිට ඊතා ප්‍රත්‍යක්ෂ සත්‍ය බුදුහාරු කරීම ශ්‍රද්ධාවෙන් නෙමෙයි. මේ බණ කියන මාර්ගයේ ශ්‍රද්ධාවෙන් නෙමෙයි. ඔබට ඊතාමත් ප්‍රත්‍යක්ෂයි. එහේ උපන්නොත් මේ දුක එනවමයි කියලා. කනනාසයේ උපන්නොත් දුක එනවමයි. එහෙනම් දැන් ඔබ අකමැති මොකකටද? අප්‍රියන් හා එක්වීමේ දුකට අකමැති. ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකට අකමැති. බලාපොරොත්තු දෑ නොලැබීමේ දුකට අකමැති. නම කියා හඬන්න අකමැති. ಗುಣ කියා හඬන්න වැළපෙන්න අකමැති. කායික වේදනා, මානසික වේදනා එනවට අකමැති. ඒ වේදනා පීඩාවන්ගෙන් විහෙසටපත් වෙන්න අකමැති. ජරා ව්‍යාධි මරණයට අකමැති. දුක්ඛ පටික්කුලා, දුක එපා. දුක එපා කියන්න නම් එපා කිව්වට හරියන්නේ නැහැ. දැන් කොහෙන්ද දුක එන්නේ? ආයතන. එතකොට ආයතන 6 උපදින තාක්කල් දුක එනවා. එහෙනම් දුක නැති කරන්න නම් මොකද්ද තියෙන්නේ? නෑ මොකක්ද මේ ආයතන 6 කොහොම උපන්නත් අපි කියවනේ කොහොම උපන්නත් මේ දුකෙන් එකකට වැටෙනවා. මට පෙන්වන්න පුළුවන් නම් කවුරු හරි ඉන්නවා නම් කොහොම හරි මේ හැ ඉපදීලා දුකට නොවැටි ඉන්න තැන. ජරාවටපත් වෙන්නේ නැතුව ඉන්න තැන. ඒ හැ දිරන්නේ නැතුව ඇහැ උපදවන්න හේතු වෙච්ච රූප කලාප කර්මජ චිත්තජ ආහාරජ මේ රූප කලාප දිරන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඇහැ උපන්නොත් මේ විදිහට ඇහැ උපන්නොත් ලෙඩ වෙන්නේ නැහැ. මේ විදිහට ඇහැ උපන්නොත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මේ විදිහට ඇහැ උපන්නොත් පරිහරණය කළොත් අප්‍රියංගෙන් වෙන් වෙලා වෙන්වීමේ දුකෙන්, අප්‍රියන් හා එක්වීමේ දුකෙන්, ප්‍රියංගෙන් වෙන්වීමේ දුකෙන්, බලාපොරොත්තු දේ නොලැබීමේ දුකෙන් මිදලා ඉන්න පුළුවන් කියලා කවුරු හරි පෙන්වන්න පුළුවන් තැනක් තියෙනවද? මේ ඇහැ උපන්නොත්, මේ ආයතන 6 උපන්නොත් කොතනක හරි මේ දුකෙන් නිදහස් වෙලා ඉන්න තැනක් තියෙනවද?
මධ්‍යම ප්‍රතිපදාවට තමයි මේ අපි එන්න හදන්නේ. ඔතන මධ්‍යම ප්‍රතිපදාව නෑ. මම මේ අහන්නේ නැවත මොන ප්‍රතිපදාවකින් හරි. ඇහැ ඉපදිලා ඒ උපන් ඇහැ මැරෙන්නේ නැති වෙන තියාගත හැයිද? ඒ ඇහැ ලෙඩ වෙන්නේ නැති වෙන තියාගත හැයිද? ඒ ඇහැට අරමුණු ගැටුණොත් ප්‍රිය හා අප්‍රිය අරමුණු ගැටෙන්නේ ඒ මත ඇති වෙන සැප වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව හෝ මේ තුනෙන් එකකටවත්පත් නොවි තියාගන්න පුළුවන්ද? පුළුවන් ඇහක් තියනවද? පුළුවන් දැක්මක් තියනවද ලෝකේ? එහෙම පුළුවන්කමක් තියෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරයිද දුක පිරිසිඳ දකින්න කියලා. ඒ දුක නැති තැනයි නිවන කියයිද? දැන් බුදුහාමුදුරෝ නිවන කියලා කිව්වේ කොතනද? ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණ. එතකොට මොකද්ද ජාතියක් නැහැ කිව්වේ? එහේ ආයතන ටික නැති. ආයතන උපදින්නේ නැති යම් තැනක් වේද? එතන ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් නැහැ. එතකොට මෙදුම් පිළිවෙතෙන් අපිට ලැබෙන්න ඕන දේ තමයි සලායතන නිරෝධය. දැන් අපිට හම්බ වුණා නම් වැඩි ඈතට අපි කල්පනා කරන්න ඕනේ ප්‍රශ්න ගොඩක් හදා ගන්න ඕනේ නෑ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසෝ ජාතිපච්චය. ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි සම්භවಂತಿ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාපි නිරුද්ධಂತಿ. අපිට මේ උත්තරේ තියෙනවනේ. ජාතිය ඇති කල්ලි ශෝක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය තියෙනවා. එහෙනම් ඉපදුණා තියෙද්දි ඒක නැති කරනවා කියන එකක් වෙන්නේ නැහැ, කරන්න බෑ කාටවත්. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය නැත්තේ කොතනද? ජාතිය නැත්තම් ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාසාපේ නිරුද්ධಂತಿ. ජාතිය නිරුද්ධ කළොත් තමයි. එතකොට මොකද්ද ජාතිය කියලා අපි හඳුනාගත්තේ? ඇසේ ජාතිය, කන, නාසය, දිව, ශරීරය, මන මේ සලායතනයන්ගේ උත්පත්තිය. යම් තැනක යම් කෙනෙකුට පුළුවන් වුණොත් සලායතන නිරෝධ කරන්න. සලායතන නිරෝධ කළොත් මේ සලායතනයන්ගේ ජාතිය නිරුද්ධ කළොත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ තියෙනවද කාටවත්? එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යෝ නම් දුක ඒකෙන් නම් මිදෙන්න ඕන. අපි ඒ දුක එන තැන වහන්න ඕන. ඒ දුක කොහෙන්ද ආවේ? සලායතනයන්ගෙන්. එහෙනම් සලායතනයෝ ඇතිකල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාසාපි සම්භවಂತಿ. ඒවා හට ගන්නවාමයි, නැතිව ඉන්න බෑ. සලායතන නිරුද්ධ කළොත් විතරයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාසාපි නිරුද්ධಂತಿ නැති වෙන්නේ. එහෙනම් දැන් අපට ඕන ප්‍රතිපදාව වෙනවා දැන්. එහෙනම් දුක නැති කරන්න නම් ජාතිය නැති කළ යුතුයි. කුමන ජාතියද? ආයතනයන්ගේ ජාතිය. ආයතනයන්ගේ හට ගැනීම නිරුද්ධ. එතකොට ආයතනයන්ගේ හට ගැනීම නිරුද්ධ කරන්න මැරෙන්න ඕනේ නේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේ සලායතන නිරුද්ධ කරන්න. මෙන්න සලායතන නිරෝධ කරන ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමත විපස්සනා කියලා කියන්නේ. එතකොට ආනාපාන සතිය මොකටද දෝන කරන්නේ? සලායතන නිරෝධය පිණිස. දැන් අපි දැනගෙන හිටියද සලායතන නිරෝධ කරන්න ආනාපාන සතියෙන්? දැන් සලායතන නිරෝධ කරන්න ඕන කියලා ආනාපාන සතිය පටන් ගත්තේ. ලැජ්ජ වෙන්න එපා. අවංක වෙමු අපි. අපි වැරදිලා නම් වැරදිච්ච බව පිළිගනිමු. ඒකට මේ කාගේවත් දඩ ගෙවන්න නෙවෙයිනේ. නේද? අපිට නිවැරදි වෙන්න ඕන. අපිට නිවැරදි වෙන්න පුළුවන් වෙන්නේ අපිට වැරදුනා කියලා පිළිගත්තොත්, දැනගත්තොත් නේද? දැන් ඇත්තටම මට කියන්න ඔබ ආනාපාන සතිය වැඩුවා නිවන් මඟ පිණිස කියලා. ඔබ සලායතන නිරෝධ කරන්නද
මේ පටන් ගත්තේ මේ කාර්යය මේ කෘත්‍යය. මේක වඩනකොට සලායතන නිරෝධ වෙනවා කියලා ඔබ දන්නවද? මේක නිරෝධ වෙන්නේ එහෙනම් මට කියන්න ඒක කොහොමද වෙන්නේ කියලා. වැඩි පැටලෙවිලි ඕනේ නැහැ. මේකට දෙන්න පුළුවන් උත්තර තියෙන සරල දැනගත්තා නම්. ඇහැ පාවිච්චි කරන්න පුළුවන් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මධ්‍යස්තව කාටද? රහතන් වහන්සේට. ඔබ රහත් වෙලාද? නෑ. අපි රහත් වෙලා නැහැ තාම. අපි රහත් වෙන මගවත් නැතුවයි මේ ඉන්නේ තාම. එහෙනම් අපි මධ්‍යස්තව ඉන්නවයි කියන එක මිත්‍යාවක්, බොරුවක්, ප්‍රලාපයක් විතරයි ඒක. ඒ නිසා අපි අවංක වෙමු. අපි හරි තැනින් පටන් ගන්න නම් අපිට පුළුවන් වෙනවා මේ වැරද්ද නිවැරදි කරගන්න. එහෙමනම් එහැ උපන්නොත් අපිට මේ හැට ගැටෙන අරමුණු වල මධ්‍යස්ත වෙනවා, උපේක්ෂා සහගත වෙනවා කියන එක දැන් අපි බලන්නකො ආනාපාන සතියේ දැන් අපිට කෘත්‍ය සඳහා අපි යොදාගෙන තියෙන්නේ. ආනාපාන සතියෙන් සලආයතන නිරෝධය වෙන්නේ කොහොමද? මේක